Good evening, dear children. Good evening, madam. Good evening, madam. So today is the first class we are doing in this new year, I think. No, we did on January 1st. January pala class right. So today is the second class of 2021 with us VCK. අපේ දෙවනි ක්ලාස් එක O level grade 10 and 11 second class. So we have to do a lot of things. අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. And we have to start. මේ අවුරුද්දේ ඉඳලා අපිට ඒ ටික පටන් ගන්න තමයි තියෙන්නේ. Right. So අපි එහෙනම් අද පටන් ගමු. We will start. මම කියන්නම් පොඩ්ඩක් ක්ලාස් එකේ වැඩ කරන විදිහ. දන්නේ නැති දරුවෝ කවුරු හරි ඉන්නවනම් we do especially grammar. අපි grammar විශේෂයෙන්ම කරනවා. මොකද O level paper එකේ grammar කියන්නේ very important topic grammar. අනිත් එක තමයි writing. ඔයාලට notices තියෙනවා, essay writing, භාෂා description ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි writing උත් ඒ විදිහට කරනවා. ඊට අමතරව we discuss model question papers and past papers. වෙනම paper class එකක් විදිහට තමයි පුතේ past papers සහ model questions discuss කරන්නේ. ඊට අමතරව හැම ඒ කියන්නේ O level paper එකේ ඔයාලා දන්නවා test 1, test 2, test 3 කියලා එහෙම තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ එක ටෙස්ට් එකකට අදාළ activities අපි හැමදාම එක එක ටෙස්ට් එකට අදාළ activities එක එක discuss කරනවා. right? එතකොට ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඔයගලන්ට good result එකකට මේ විදිහට දිගටම මේ කියන විදිහට වැඩ ටික කළොත්. right? okay. So I will start with this book. මම මේ book එකෙන් පටන් ගන්නම්. okay. හරි. අපි කලින් lesson එකක් කතා කළා prefixes කියලා. ඔයාලට මතක ඇති. We did a lesson prefixes. මේ දැන් හිටපු දරුවෝ දන්නවා මම අලුත් දරුවෝත් ඉන්න නිසා පොඩ්ඩක් lesson එක මතක් කරන්නම්. prefixes කියලා තමයි අපි කතා කළේ. right. අපි චුට්ටක් බලමු මොකක්ද මේ prefixes කියන්නේ කියලා. yes. එතකොට මෙතන අපි we discussed this topic earlier. අපි කලින් මේක කතා කරපු මාතෘකාවක්. but වැඩි වෙන්නේ නැහැ දෙපාරක් කතා කළා කියලා. මොකද අපි දැන් අද grammar book එක පටන් ගන්න නිසා පුතේ we are going to start the grammar book. grammar book එකේ first lesson එක තියෙන්නේ prefixes. අපිට ඒක පිළිවෙලට කරගෙන යන්න වෙනවා ඉතින්. පාඩමක් දෙකක් දෙපාරක් විතර කරේ model එකයි prefixes එකයි තමයි අපි දැනට කරලා තියෙන්නේ. ඒ දෙක අපිට පොඩ්ඩක් නැවත මතක් කරගන්න පුළුවන්. එතකොට prefix එකක් කියලා කියන්නේ prefixes in English. prefix එකක් කියලා අපි කියනවා වාක්‍යයක මොකක් හරි මුලට එන මුලට ඒ කියන්නේ වචනයක මොකක් හරි වාක්‍යයක නෙමෙයි sorry වචනයක මුලට එන කොටසකට අපි කියනවා prefix එකක් කියලා. දැන් මෙතන තියෙනවා anti. social කියන වචනේ මුලට ඇවිල්ලා තියෙනවා anti කියන කොටස. එතකොට ඔන්න ඔය word එකක මොකක හරි වචනයක මුලට එන කොටසට තමයි අපි prefix කියලා කියන්නේ. pre කියන්නේ පෙර කියන එකනේ මුලට කියන එකනේ. ඒකයි prefix කියන්නේ. biotic කියන එකේ මුලට antibiotic. ප්‍රතිදේහක ප්‍රතිජීවක antibiotic. antisocial. එතකොට දැන් මෙතන anti කියන්නේ විරුද්ධයි කියන එක. සමාජ විරෝධී antisocial. ඒක. එතකොට
අපි මේකේ නෝට් එකේ දා දුන්න දරුවනේ අලුත් දරුවන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නයි මේ මම කියන්නේ. ඔයාලට ඒව අවශ්‍ය නම් ඉල්ල ගන්න පුළුවන් රෙජිස්ටර් වුණාට පස්සේ ක්ලාස් එකේ. ඊළඟට තියෙනවා පුතේ ඩිස් කියලා එකක්. ඒකත් ප්‍රිෆික්ස් එකක්. ඩිස් කියලා කියන්නේ විරුද්ධාර්ථය. dislike කැමති අකමැති. honest dishonest honest කියන්නේ අවංකයි, dishonest කියන්නේ වංකයි. එතකොට අපි කරන්නේ තියෙන වර්ඩ් එක ඉස්සරහට ඔන්න ඔය කොටසක් දානවා. මීනින් එක වෙනස් වෙනවා. වචනයේ අර්ථය වෙනස් වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා in. correct, incorrect. correct කියන්නේ වැරදි, නිවැරදි. incorrect කියන්නේ වැරදි. complete කියන්නේ සම්පූර්ණයි, incomplete කියන්නේ අසම්පූර්ණයි. එතකොට මෙන්න මේවා තමයි අපි prefix කියලා කියන්නේ. වචනයක මුලට එන දේවල්. හැබැයි අපි දැනගන්න ඕනේ එක එක prefix වලින් එන තේරුම මොකක්ද කියලා. You have to know that. next one co. ඔය විදිහට ගොඩක් තියෙනවා. අපි prefixes කතා කළා. ගොඩක් miss කියන එක આવොත් miss වරදවා කියන එක. misunderstand වරදවා තේරුම් ගන්නවා. misunderstand. ඒතර miss කිව්වොත් වැරදි. වරදවා කියන අදහසෙන්. එතකොට ඔන්න විදිහට තමයි අපි prefixes ගැන කතා කළේ. ගොඩක් ඒවා තිබුණා. අපිට මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සමහර ඒවා ටිකක් කතා කළා. prefixes. ඒකට prefix එකක් කියන්නේ ඔන්න ඔය විදිහට වචනයක මුලට එන කොටසක්. වචනයක මුලට එන කොටසක් තමයි අපි prefix එකක් කියලා කියන්නේ. මට මේකේ නෝට් එක දැන් ලියා ගන්න දෙන්න බෑ පුතේ ඔයගලන්ට. මොකද කලින් අපි මේක සම්පූර්ණ ක්ලාස් එකක් ඇතුළත පාඩම කළා. එහෙම නේද? අපි කළා නේද? අපේ හිටපු දරුවෝ මේ මතක ඇතිනේ? Yes teacher. Yes. ඉතින් ඒක තමයි පුතේ prefix එකක් කියන්නේ. ඔයාලට ඒ නෝට් එක ලබා ගන්න පුළුවන් අවශ්‍ය නම් අලුත් දරුවන්ට. ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් කිව්වා suffix එකක් කියලා. දැන් prefix එකක් කියන්නේ වාක්‍යයක මුලට එන කොටසක්නේ. suffix එකක් කියන්නේ වාක්‍යයක අන්තිමට එන කොටසක්. මේ වාක්‍යයක නෙමෙයි මට sorry ඒ වචනේ කියවෙන්නේ වචනයක. වචනයක අන්තිමට එන එකකට තමයි අපි suffix එකක් කියන්නේ. හරි ඒකත් පොඩ්ඩක් බලමු. මොකද්ද suffix එකක් කියන්නේ කියලා. suffixes. එතකොට prefixes කියන්නේ මුලට එන ඒවා. suffixes කියන්නේ වචනයක මේ අගට එන ඒවා. suffixes කියන්නේ. අපි බලමු මොනවද කියලා ටිකක් මතක් කරගමු. OUS ලියනවා අපි සාමාන්‍යයෙන් adjective එකක්. ගොඩක් වෙලාවට OUS આવොත් නාම විශේෂණ පදයක්. adjective එකක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. OUS. ඊළඟට age කියලා එකකින් සාමාන්‍යයෙන් action එකක්. marriage, orphanage ඒ විදිහට. wise. ty આવොත් noun එකක් අනිවාර්යෙන් හැදෙන්නේ extremity, enormity, validity noun එකක්. ty වලින් අපි ගොඩක් වෙලාවට noun එක security ආරක්ෂාව අපි කියනවා security. එතකොට noun එකක් ty වලින් හැදෙන්නේ. ඊළඟට month ment month කියන suffix එක આવොත් ඒත් noun එකක්. argument වාදය තර්ක කිරීම argument. achievement ජයග්‍රහණය. achieve කියන්නේ ජයග්‍රහණය කරනවා. achievement කියන්නේ ජයග්‍රහණය. නම් ment આવොත් ඒත් noun එකක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ness කියන එකනොත් භාවය sickness අසනීප බව. rudeness දරුණු බව. happiness සතුටු බව. එහෙම නැත්නම් සතුට ness කියන එකෙන් ගන්න
පුළුවන්. අපි මේව ලියා ගන්න නැති එදා මම හිතනවා ලියා ගන්න නැති කියලා. එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා. right? full කියන එක ඔයගොල්ලෝ දන්නවනේ අපි ගොඩාක්ම බහුලවම භාවිතා කරන්නේ full suffix එක. පිරුණු බව playful. හරිම දඟකාරයි දඟකාර බවෙන් පිරුණු බව. hopeful බලාපොරොත්තු සහිත බලාපොරොත්තුෙන් පිරීලා. skillful දක්ෂතාවලින් පිරීලා. කවුද මේ බලිබූත අඳින්නේ? අන්න ඒ විදිහට තමයි එතකොට මේ අපිට suffixes කතා කරන්න පුළුවන්. right? okay. හරි මෙන්න මේ විදිහට suffixes ගොඩාක් තියෙනවා පුතේ. අපි ඒවා කතා කළා note එකත් ලියුවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉන්න ගන්න. right. So අපි එහෙනම් grammar book එකට යමු. We will go to the grammar book activity. තියෙන අය ගන්නකො grammar book එක. Right. So you can see here page number 7, unit 1, first lesson prefix තමයි මේ දීලා තියෙන්නේ. Right. Activity 1 එකේ කියනවා rewrite the following words adding suitable prefixes. Use the following prefixes. එතකොට පුතේ අපිට ඔන්න ඔය prefixes ටිකක් දීලා තියෙනවා. වචනයක මුලට එන ඒවා prefixes ටිකක් අපිට දීලා තියෙනවා. ඔය prefixes වල තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් අපි දන්නේ නැහැ මොන වචනෙටද ලියන්න ඕනේ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ දන්නේ නැති තේරුම් තියනවා නම් මේ prefix වල ලියා ගන්න. You can write. Okay? You can write the meaning. තේරුම ලියා ගන්න. මිස් කියලා අපි කියනවා වරදවා. වැරදි කියන එක තමයි මිස් කියන්නේ. වැරදි. semi කියලා කියන්නේ අර්ධ. semi final කියලා අපි කියන්නේ අර්ධ අවසානනේ. එතකොට semi කියන්නේ අර්ධ. re කියනවා නැවත. rewrite නැවත ලියන්න. re කියන්නේ නැවත. in කියන්නේ විරුද්ධාර්ථය සහ in කියන එක ලිව්වොත් එන්නේ දෙන තියෙන වචනේ opposite meaning එක. විරුද්ධාර්ථය තමයි in කියන එකෙන් එන්නේ. auto කියන්නේ ස්වයංක්‍රීය. auto කියන්නේ ස්වයංක්‍රීය. under කියන්නේ යටතේ. under යටතේ කියන එක තමයි අපි under කියන්නේ.
sub කියනවා උප. sub කියන එකෙන් එන්නේ උප කියන අදහස. dis කියන්නේ විරුද්ධාර්ථය. dis කියලා આવොත් අපි විරුද්ධාර්ථය තමයි ගන්නෙ. dis කියන්නේ විරුද්ධයි. විරුද්ධාර්ථය. opposite meaning. anti කියන්නේ antiට නෙමෙයි anti කියන්නේ මොනවාද මේ විරෝධී. anti කියන්නේ විරෝධී. anti social සමාජ විරෝධී. anti social. ඊළඟට im කියන්නේ විරුද්ධාර්ථය. im කියන එකනොත් opposite meaning එක තමයි එන්නේ im කිව්වොත්. an කියන්නේ ඔය an කියන එකනොත් විරුද්ධාර්ථය තමයි එන්නේ an ir දෙකේම විරුද්ධාර්ථය. by කියන්නේ ද්වි කියන අදහස. දෙකක් ද්වි දෙකක් කියන අදහස තමයි by කියන්නේ. right, so you have to write the correct prefix. මෙතනට අපි ගැලපෙන prefix එක තමයි ලියන්න ඕනේ මේ දීලා තියෙන වචන වලට. මම එකක් කියන්න ඔයගලන්ට collect කියන එකට අපිට ගන්න පුළුවන්. we can take collect නම් අපි කියනවා recollect කියලා කියන්න පුළුවන්. එකතු කරනවා. නැවත එකතු කරනවාට අපි කියනවා recollect. එතකොට ඔන්න ඔය විදිහට අපිට we can write ලියන්න පුළුවන්. correct prefix එක දාලා නිවැරදි ගැලපෙන prefix එක ලියලා අපි සම්පූර්ණ වචනය ලියනවා. අර්ථය වෙනස් වෙනවා. anti කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ කියන අදහස. විරෝධී කියන එක anti කියන්නේ. auto කියන්නේ ස්වයංක්‍රීය කියන අදහස. anti කියන්නේ විරෝධී, auto ස්වයංක්‍රීය. හරි, අපි ලියමු බලන්න මේ ටිකට කොහොමද prefix එක එන්නේ කියලා. Okay, අපි බලමු කොහොමද එන්න ඕනි කියලා. We will see what are the answers. Prefix අපි කොහොමද මේකට ලියන්නේ කියලා. We will see. Significant කියන එකට අපිට ගන්න පුළුවන්. Significant. We can say insignificant. Significant. Insignificant. In එන්නෝනේ. in දාලා ඔයගොල්ලෝ ලියන්න significant කියලා, right? මම word එක ලියන්න යන්නේ prefix එක විතරයි ලියන්නේ. qualify අපිට කියන්න පුළුවන් disqualify. qualify කියන්නේ සුදුසු වෙනවා, disqualify කියන්නේ
නුසුදුසු වෙනවා. qualify disqualify. social we can say අපි අර කලින් lesson එකේදීත් කිව්වා anti social සමාජ විරෝධී. social anti. cycle we can say recycle. ප්‍රතිචක්‍රීකරණයට කියනවා අපි recycle. graduate undergraduate. උපාධි අපේක්ෂාවෙන් ඉන්න අයට අපි කියනවා undergraduate ලා කියලා. final we can say semi-final. final semi-final අර්ධ අවසාන semi-final. sensitive කියන්නේ සංවේදී, insensitive කියන්නේ සංවේදී නොවන. insensitive. correctly incorrectly. correct කියන්නේ නිවැරදි, incorrect කිව්වොත් වැරදි. efficient inefficient. efficient කියන්නේ කඩිසරයි, inefficient කියන්නේ හරිම ක්‍රියාකාරී නෑ, කඩිසර නෑ. හිමින්සරේ වැඩ inefficient. අකාර්යක්ෂමයි. එතකොට in කියලා આવොත් සම්පූර්ණයෙන් විරුද්ධ වෙනස් අදහස තමයි එන්නේ. prison අපි කියනවා imprison. known unknown. known කියන්නේ දන්නවා, unknown කියන්නේ නොදන්නවා, දන්නේ නැහැ, නොදන්නා. sufficient කියන්නේ ප්‍රමාණවත්, insufficient කිව්වොත් ප්‍රමාණවත් නැහැ, ප්‍රමාණවත් නොවන. biography අපිට කියන්න පුළුවන් autobiography. අපි දන්නවා biography එකක් කියන්නේ අපි කෙනෙක් ගැන. දැන් අපි ලියනවා මේ මම ලියනවා මං ගැන විස්තර ටිකක්, ජීවිතය ගැන, ලයිෆ් එක ගැන ලියනවා. දැන් මාර්ටින් වික්‍රමසිංහගේ autobiographies තියෙනවානේ නේද? එයාගේ මුළු සම්පූර්ණ ජීවිතය ගැනම ලියලා තියෙන එක තමයි biography එකක් කියන්නේ. autobiography කියන්නේ අයිති කෙනාම තමන්ම තමන්ගේ ලයිෆ් එක ගැන ලියපු එකක් තමයි autobiography එකක් කියන්නේ. වෙන කවුරුවක්වත් එයාගේ විස්තර ලියලා පොතක් හදලා නැහැ. එයාම එයා ගැන ලියපු එකකට අපි කියනවා autobiography. සොයම් කියන එක තමයි එතන auto කියන්නේ. understand misunderstand. වර්ධවා තේරුම් ගන්නවා. misunderstand. turn return. turn කියන්නේ return කියන්නේ නැවත දෙනවා. return හරවා යවනවට අපි කියනවා return කියලා. way subway. subway. possible impossible. possible කියන්නේ විය හැකි, වෙන්න පුළුවන්. impossible කියන්නේ වෙන්න බෑ. impossible වෙන්න බෑ. grateful කියන්නේ හරිම පරිත්‍යාගශීලී, කළගුණ සහිතයි කියන එක. ungrateful කියන්නේ එහෙම නෑ. ungrateful. responsible කියන්නේ වගකිව යුතු, වගකීම් සහිත. irresponsible කියලා අපි කියනවා කිසිම වගකීමක් නැති. IR කියන prefix එක එනවා. කිසිම වගකීමක් නැත්නම් අපි කියනවා irresponsible. එතකොට මේ ඔය O level exam paper එක ටාගට් කරලා තමයි මේ වචන හදලා තියෙන්නේ. නැත්නම් ඉතින් මේ වචන ටික විතරක්
හරි යන්නේ ගොඩාක් අර අපිට වඩිපුර භාවිතා වෙනව තමයි මේ පොතේට මේ දීලා තියෙන්නේ. Right. Okay, we will go to the next page. Page එක නම් පොඩ්ඩක් පැහැදිලි මදි දරුවනේ මේ. ඒකේ තියෙන්නේ write the antonyms for the following words using prefixes. එතකොට අපි අන්න අර කියපු prefixes අරගෙන මේවට antonyms ලියන්න කියලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ antonyms ලියන්න කියලා. විරුද්ධ පද ලියන්න කියලා කියන්නේ මේ දීලා තියෙන ඒවට prefixes භාවිතා කරලා. first one එකේ තියෙන්නේ married කියලා. ඊළඟට තියෙනවා legal, important කියලා තුන්වෙනි එකට තියෙන්නේ. මෙතන තියෙනවා American, normal. එතකොට ඔන්න ඔය වචන වලට මේ ඇන්ටොනිම් එකක් විරුද්ධ පදයක් ලියන්න කියනවා දීලා තියෙන ප්‍රිෆික්ස් අරගෙන. එතකොට අපිට විරුද්ධ පදයක් එන්නේ ඇන්ටොනිම්ස් එන්නේ මෙන්න මේ ප්‍රිෆික්ස් වලින්. මොනවද? අපි කිව්වා ඇන්ටොනිම් එකක් ගන්න පුළුවන් ප්‍රිෆික්ස් තියෙනවා an, in, im, an, in, im, ir, dis. ඔන්න ඔය වගේ වෙන අපිට විරුද්ධාර්ථය තමයි එන්නේ. opposite meaning එක. එතකොට ඔන්න ඔය වෙන ගැලපෙන එක හැම එකම හැම එකටම match වෙන්නේ නැහැ. ගැලපෙන එකක් අරගෙන අපිට මේවැ opposite එක ලියන්න තියෙන්නේ. හරි. අපි ලියමු බලන්න විරුද්ධාර්ථයයි එන්න ඕනේ. married කියන්නේ විවාහකයි. අපි අවිවාහකයි කියලා කියනවා. Please keep your mics muted. අවිවාහකයි කියලා අපි කියනවා unmarried. එතකොට un කියන එකෙන් තමයි අපිට මේක ලියන්න පුළුවන්. unmarried. legal නීත්‍යානුකූලයි, illegal කිව්වොත් නීති විරෝධී. එතකොට I double L තමයි එන්න ඕනේ එතනට. illegal. important අපි කියනවා unimportant, වැදගත් නැහැ. unimportant. relevant කියන්නේ අදාළයි, irrelevant කියන්නේ අදාළ නැහැ. irrelevant. appear පෙනෙනවා, disappear කියන්නේ නොපෙනෙනවා, නොපෙනී යනවා. appear, disappear. agree එකඟ වෙනවා, disagree කියන්නේ එකඟ වෙන්නේ නැහැ. agree, disagree. comfortable සැප පහසුයි. අපි සැප පහසු නෑ කියලා කියනවා uncomfortable.
සප පහසු නෑ uncomfortable. common කියන්නේ සුලභයි, uncommon කියන්නේ දුලබයි. common uncommon. A-line කියන්නේ එක දිගට, non A-line කියන්නේ එක දිගට නැහැ. treat සලකනවා, ill treat කියන්නේ නොසලකනවා. අඩුවෙන් සලකනවා, නොසලකනවට අපි කියනවා ill treat කියලා. American ඇමරිකානු ජාතික, non American කියන්නේ ඇමරිකානු ජාතික නොවන. non American. normal සාමාන්‍යයි, abnormal කියන්නේ අසාමාන්‍යයි. abnormal අසාමාන්‍යයි, සාමාන්‍ය නෑ. අපි අතරත් ඉන්නනේ මිනිස්සුත් ඉන්නේ abnormal people නේද? සාමාන්‍ය වැඩ කරන. එහෙනම් abnormal. regular කියන්නේ ක්‍රමානුකූලයි, irregular කියන්නේ ක්‍රමානුකූල නෑ. පිළිවෙලක් නෑ irregular. convenient පහසු, inconvenient අපහසු. do undo. literate කියන්නේ උගත්, illiterate කියන්නේ නුගත්. literate, illiterate. fortunately වාසනාවට, unfortunately කියලා අපි කියනවා අවාසනාවට. historic ඓතිහාසික, prehistoric ප්‍රාග්ඓතිහාසික. human මානුෂීය, inhuman අමානුෂීය. interrupted කියන්නේ බාධා වෙනවා, uninterrupted කියන්නේ බාධා වෙන්නේ නැහැ. ඒත් ඔය විදිහට තමයි අපිට ඕකේ prefix and suffixes ලියන්න. මේ මොනවද මේ prefixes ටික ලියන්න තියෙන්නේ opposite meaning එක එන විදිහට, විරුද්ධ තේරුම, විරුද්ධ අර්ථය එන විදිහට අපි ලියලා තියෙන්නේ. right. The other activities I will give you as a homework. ඔක්කොම ටික ක්ලාස් එකේ කරන්න බෑ අපිට. ඒ නිසා මම ඒ ටික homework දෙනවා ඔයගලන්ට පුතේ. මේ බලා ගන්නකෝ page ඒකෙම පහළ දීලා තියෙනවා පොඩ්ඩක්. මේ මෙන්න මේ ටික මෙන්න මේක චුට්ටක් බලා ගන්න. ඔය prefix එකකින් කරන්න පුළුවන් දෙයක්, suffix prefix වලින් කරන්න පුළුවන් දෙයක් තමයි කියලා තියෙන්නේ. suffix එකක් මෙතන නම් තියෙන්නේ, ඒ කියන්නේ වාක්‍යයක අගට එන එක. create කියලා verb එකක් තියෙනවා, ක්‍රියාපදයක්. ඒක noun එකක් කරලා තියෙනවා creation කියලා. tion කියන suffix එක එකතු කරනවා. ඊළඟට adjective එකක්, නාම විශේෂණයක් කරලා තියෙනවා tive එකතු කරලා. adverb එකක්, ක්‍රියා විශේෂණයක් කරලා තියෙනවා tive ly එකතු කරලා. අපි දන්නවා y આવොත් adverb එකක් ගොඩක් වෙලාවට. එතකොට බලන්න වචනේ වෙනස් වෙන හැටි. verb එකක් noun එකක් කරන්න පුළුවන්, adjective එකක් කරන්න පුළුවන්, adverb එකක් කරන්න පුළුවන්. ඔය තමයි අපිට prefixes වලිනුයි suffixes වලිනුයි කරන්න පුළුවන්. suffix වලින් තමයි ගොඩක් වෙලාවට word class එක වෙනස් කරන්නේ. noun එකකින් verb එකකට යන්නේ, verb එකකින් adjective එකකට යන්නේ, ඒකෙන් adverb එකකටත් යන්නේ. ගොඩක් suffixes. prefix වලින් එච්චර දේවල් අපි කරන්නේ නැහැ.
දැන් මේකේ activity 3 එකේ ඔයගලන්ට කරන්න කියනවා turn the following verbs into nouns. මේ දීලා තියෙන verbs ක්‍රියාපද noun එකක් විදිහටයි adjective එකක් විදිහටයි adverb එකක් විදිහටයි ලියන්න කියලා තියෙනවා. number 1 එකේ action එක දීලා තියෙන්නේ. එහෙනම් අපි act කියන එක noun එකක් කරනවා tion එකතු කරලා. action adjective එකක් කරනවා tive එකතු කරලා. active adverb එකක් කරනවා actively. collect කියන verb එක noun එකක් කරනවා collection adjective එක collective adverb collectively. අන්න ඒ විදිහට අපිට කරන්න තියෙන්නේ මේක homework එකක් not now. noun එක නම් tion එකතු වෙන්නේ adjective එක නම් tive adverb එක නම් tive ly. අන්න ඔය ටික තමයි මේවටත් කරන්න කියලා කියන්නේ. activity 3 එකේ. right ඊළඟට activity 4 එකේ ඔයගලන්ට දීලා තියෙනවා activity 5. ඔය ටික තමයි ඔච්චරයි තියෙන්නේ. activity 4 එකේ කියනවා turn the following verbs into nouns. මේ දීලා තියෙන verbs nouns කරන්න කියන්නේ. එතකොට noun එකක් හැදෙන්න මොන වෑන්ද කියලා මතක තියාගන්න පුතේ ඔයගොල්ලෝ. අපිට noun එකක් හදන්න පුළුවන් suffix තමයි tion, sion, tion, nus, ment. ඔන්න වෙන තමයි nouns හැදෙන්නේ. tion, sion, tion, nus, ment. ඔන්න ඔවෙන් අපිට noun එකක් හදන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන ක්‍රියාපද verbs nouns වලට හරවන්න කියලා තියෙනවා. ගැලපෙන එක. දැන් manage කියන එක අපිට ලියන්න පුළුවන් noun එක තමයි. manage කියන එකට we can write management. management ment ලිව්වා. communicate කියන එකට අපිට කියන්න පුළුවන් communication. collection permission information punishment. ඔය විදිහට ගැලපෙන suffix එකක් ලියලා noun එක verb එක noun එකක් කරන්න තියෙනවා. nouns හැදෙන්නේ මේ action, nus, ment. ඔතෙන් තමයි noun එකක් අපි හදන්නේ. activity 5 එකේ තියෙනවා turn the following into nouns. beautiful කියන එක beauty. happy කියන එක nouns හදනකොට මතක තියාගන්න noun එකක් හැදෙද්දී tion, tion, sion, tion, nus, ment කියන ඒවා අපි ගන්නවා. මෙතනත් කියලා තියෙන්නේ adjectives noun කරන්න කියලා. එහෙනම් happy අපිට කියන්න පුළුවන් happiness noun එක. attractive attraction. important importance. ඔන්න ඒ විදිහට nouns හදන්න කියලා තියෙන්නේ මේ දෙකේම. verb noun කරන්නයි adjective එකක් noun කරන්නයි තමයි මේ දෙකෙන් කියලා තියෙන්නේ. හරි. ඔයාලට පුළුවන් විදිහට මේක කරන්න. You can write this as you wish. You can write the answers. Right? Okay. So that's all about prefixes and suffixes. අපේ prefixes and suffixes ගැන තමයි කතා කළේ.
in today's lesson. සම්පූර්ණ lesson එක කරලා ඉවරයි පුතේ. තව එකපාරක් වගේ ඔයාලට කළාම ඇති වෙයි. මොකද ගොඩක් දුරට අපි cover කරලා තියෙන්නේ. ඔයා past papers තමයි ඊළඟට කරන්න තියෙන්නේ. අද ආපු දරුවන්ට ටිකක් complicated වෙන්නේ නැති. මොකද ඉස්සෙල්ලම lesson එක පැහැදිලි කිරීම අඩුවෙන් කෙරුණේ කලින් කරපු එකක් නිසා. මේ activity එකට එකපාරටම ගිය නිසා. ඔයාලට notes අවශ්‍ය නම් මේවා ඉල්ලගන්න පුළුවන්. පුතේ අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් first අපේ පළවෙනි grammar lesson එක suffixes and prefixes note එක ඉල්ලගන්න පුළුවන්. right? okay. හරි. අපි එහෙනම් ඊළඟට යන්නේ activity එකකට. we are going to the next activity. මම කිව්වා හැම ප්‍රශ්නයකටම අදාළව අපි ඒ කියන්නේ paper එකේ තියෙන හැම ප්‍රශ්නයකට අදාළවම එක එක activities අපි කරනවා කියලා practice එකක් විදිහට ඒ activity එකට යන්නේ. ඊට කලින් අපි පොඩි වීඩියෝ එකක් බලලා ඉමු. පොඩි වෙනසකටත් එක්ක එක දිගටම කරනකොටත් කම්මැලි ඉන්නේ නේද? watch a video, a very inspirational video. යම් කිසි පණිවිඩයක් දෙන ආදර්ශයක් දෙන එකක්. ඔයාලටත් මොනවා හරි දෙයක් මේකෙන් ගන්න පුළුවන්ද? තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. right.เขาจะได้อะไร ถ้าเขาทำแบบนี้ทุกวัน เขาจะไม่ได้อะไรเลย ไม่ได้รวยขึ้น ไม่ได้ออกทีวี ไม่มีใครรู้จัก ไม่ได้มีชื่อเสียงที่มากขึ้น เพราะสิ่งที่เขาได้คือได้แค่ความรู้สึกได้เห็นความสุขได้เข้าใจได้ความรักได้ในสิ่งที่เงินซื้อไม่ได้ได้โลกที่สวยงามกว่าเดิมในชีวิตคุณอะไรคือสิ่งที่คุณต้องการมากที่สุดไทยประกันชีวิตเชื่อในความดี right. okay. I hope you got something in that. මොනවා හරි දෙයක් තේරුණා කියලා හිතනවා. පොඩි පණිවිඩයක් දෙන්න තමයි එකෙන් කියන්නේ. that what we can do අපිට යම් කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන්න අපිට එකෙන් ලොකු සතුටක් ගන්න පුළුවන් කියලා තමයි එකෙන් කියන්නේ. right.
Okay, so we are going to the next lesson. අපි test by test activity එකට යන්න පුතේ. ඔයාලට ඒකට වෙනම book එකක් තියෙන්න ඕනේ. You should have another book for that. grammar book එකේ ඒවා කරන්න බෑ. අනිත් එක අපි දැන් ඔය grammar කතා කළේ මෙන්න මේ book එක. මේකේ මේ වැඩ කරන්න වෙනම book එකක් තියෙන්න ඕනේ. CR වගේ පොතක් තියෙනවා නම් හොඳයි. මොකද සමහර activities ඒකේ ඉඩ නැහැ දීලා there is no space given in that book. space එකක් දීලා නැහැ ඒකේ කරන්න. ඒ නිසා අපි මේ ඒකට වෙනම book එකක් තියෙන්න ඕනේ. vocabulary වලට වෙනම book එකක්. essay writing වලට වෙනම book එකක් තියෙන්න ඕනේ. පොත් තුනක් තියෙන්න. Right, we will go to test by test activity. Test activity එකට යමු. මේ answers විතරක් ලියුවොත් ඇති මේවා ප්‍රශ්න වැඩිපුර තියෙන නිසා. Yes. Test 2 එකට අදාළව තමයි මේ activities දීලා තියෙන්නේ. ඔයාලා answer එක විතරක් ලියන්න. අපිට නිකන් පොඩි practice එකක් ගන්නයි ඕනේ. ना टेस्ट 1 කියලා ලියලා number 1 කියලා ලියලා මේකේ letter එක ලිව්වත් කමක් නැහැ. අකුර ලිව්වත් කමක් නැහැ. ප්‍රශ්න තේරුම් අරගෙන පෙරහුරුවක් වෙන්නයි ඕනි. practice එකක් වෙන්නයි ඕනි. වාක්‍ය ලියන්න අවශ්‍ය නැහැ. number එක ලියලා අදාළ letter එක විතරක් ලියන්න. test 1. Test 1 finish. Right, test 2. අපි test 2 එක කරමු එහෙනම්. You can write only the answer. Answer විතර ලියුවාම ඇති. Test 4. Okay, we will discuss the answers. අපි එහෙනම් බලමු මේවට answers කොහොමද කියලා. From test 1, අපි test 1 එකේ නම් බලමු පුතේ answers. First one, reduce your speed. මෙතන කියන්නේ select the correct phrase from the box and complete the notices. One has been done for you. तर reduce your speed කියලා අපිට කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ අවස්ථාවකද? Yes, we can say pedestrian crossing ahead. එතකොට වේගය අඩු කරන්න කියලා අපි කියනවා. C තමයි එතනට එන්න ඕනේ. The answer should be C.
Next one, do not use horse. Horse. Yes, ඒකට මොකක්ද ඔයගොල්ලෝ ලිව්වේ? Do not use horse. හරි ඒක තියමුකෝ පොඩ්ඩක් අපිට ෂුවර් නැත්තම්. Put on your seat belt කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක පැහැදිලි. Put on your seat belt කියලා අපි කියනවා the flight is going to take off. Flight එක පිටත් වෙන්න යන්නේ. A. Let's worship in a temple. Let's stand up now. නැගිටිමු කියලා අපි කියන්නේ national anthem is going to be sung. E. ජාතික ගීය ගායනා කරන්න යන්නේ. Let's stand up now. එහෙනම් keep an umbrella with you කියලා අපි කියනවා in rainy season. වැසි කාලයට. So do not use horse කියලා ගන්න පුළුවන්. D. Hospital ahead. Host මෙතන එන්න ඕනේ do not use your horn කියන එක. පොඩි printing mistake එකක්. Horn. Do not use your horn. Hospital ahead. නලා ශබ්ද කිරීම තහනම් කියන එක. Next one, test 2. Complete the set of instructions about learning English using correct word given within brackets. එතකොට අපිට ගැලපෙන වඩාත් සුදුසු verb එක තමයි අපි ගන්න ඕනේ මෙතනට. Read an English storybook every day. Learn තියෙනවා talk තියෙනවා. 10 or more English words. එහෙනම් learn 10 or more English words. වචන 10ක් හෝ ඊට වැඩිය ඉගෙන ගන්න. Learn 10 or more words. To a dictionary to find their meanings. Refer to a dictionary. Dictionary එකක් refer කරනවා කියලා අපි ඒකට කියන්නේ. Dictionary එකකින් වචන හොයනකොට අපි කියනවා refer a dictionary. The words in an exercise book with their meanings. Write W-R-I-T-E. නේ? Underline කරනවා. I will underline the word write. In English with your teacher and friend. Speak in English with your teacher and friend. To people, speak in English and try to understand them. Listen to people, speak in English and try to understand them. These are practice activities from all our question papers. Test 3. Read what the class teacher of grade 11 said about her pupils. Complete the sentences. එතකොට ගැලපෙන එහා පැත්තෙන් මේ sentence එකට ගැලපෙන එක තමයි අපිට තෝරලා ලියන්න තියෙන්නේ. First one, Chanura is a clever boy. He දීලා තියෙනවා is very good at mathematics. අනං වලට දක්ෂ හින්දා clever boy කෙනෙක් කියලා අපි කියනවා. Manuri is a wonderful storyteller. Manuri කියන්නේ හොඳට කතා කියන්න පුළුවන් එක්කෙනෙක්. කතා හදන්න පුළුවන් එක්කෙනෙක්. කතා ලියන්න පුළුවන් එක්කෙනෙක්. Her stories are very interesting. එහෙනම් අපි ඒ තමයි ඒකට ලියන්න ඕනේ. Her stories are very interesting.
Gayan is an excellent artist. Gayan excellent artist කෙනෙක්. හොඳ කලාකරුවෙක්. His paintings are beautiful. His paintings are beautiful. Rohini has a great talent for singing. එයාට සංගීතය ගායනාවට හොඳ දක්ෂතාවයක් තියෙනවා. It is a pleasure to listen to her. ඇයට සමන් දෙන එකත් සතුටක්. F. Lahiru is a fluent speaker. හොඳ කතිකයෙක්. Lahiru කියන්නේ හොඳට කතා කරන්න පුළුවන්. Speeches attract the audience. ඔහුගේ කතා සෙනග අත්ද ගන්නවා. ආකර්ෂණය කර ගන්නවා. Pramoda is kind and understanding. Pramoda හරිම කරුණාවන්තයි. තේරුම් ගන්න කෙනෙක්. She is always ready to help others. එයා හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න ලෑස්ති. Test 4. Prepositions වලින් තමයි අපිට fill කරන්න දීලා තියෙන්නේ. In, from, on to, with, of. Mr. Silva is very fond of motor cars. Mr. Silva car වලට හරි කැමතියි. Recently he bought an old car. හැබැයි ළඟදී යා ගත්ත පරණ කාර් එකක්. Old car from a friend of his. From a friend යාළුවෙක්ගෙන්. From a friend of his. But he had had a lot of problems in that car. ඒත් ඒ කාර් එකේ හරියට ප්‍රශ්න. පරණ කාර් එකක්. In that car. He had to spend a lot of money. එයාට ගොඩාක් සල්ලි වියදම් කරන්න වුණා on that car. මුදල් වියදම් කරනවා. spend කියලා આવොත් on කියන එක එන්නේ. Spend on that car. That end he sold it. Money on that car. At the end, අවසානයේ at නෑ මෙතන නේද? In that end. In that end මෙතනට අපි ලියමු problems with කියලා. Problems with that car. In the end, අවසානයේ he sold it to a mechanic. Mechanic කෙනෙක්ට ආයක විකුණලා දැම්මා. Right. Last one, test 5. Complete the dialogue given below. Use the phrases. Write the letter of the phrase. අකුර තමයි ලියන්න කියන්නේ නේද? අකුර ලියන්න කියනවට වාක්‍ය ලියන්න යන්න එපා. We have to write the letter. What are you doing on Saturday? ඔයා Saturday මොකද කරන්නේ? අනුල කියනවා එතකොට nothing special. මුකුත් මේ විශේෂ දෙයක් නැහැ. Nothing special. D. මොකද කරන්නේ කියනවා විශේෂ දෙයක් නැහැ. Tired of studying. පාඩම් කරලම එපා වෙලා. ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒක තමයි දැන් නේද? Tired of studying. පාඩම් කරලා පාඩම් වැඩ කරලම එපා වෙලා. Shall we go out? අපි ටිකක් එළියට යමුද? That would be wonderful. ඒක නම් නියමයි. ඊපස්සේ අහනවා මෙයා no කියලානේ කියන්නේ. No. එහෙනම් මෙයා අහන shall we go for a film?
Shall we go for a film? එතකොට තමයි මෙයා කියන්නේ no. නෑ. එතනට එන්න ඕනේ. Let's go to see the match. මෙයා කියනවා let's go to see the match කියලා. No. Shall we go for a film? දරුවනේ වෙනස් වෙනවා. චුට්ටක් ඉන්න. That would be wonderful කියලානේ මෙයා කියන්නේ. එතකොට මාලා කියන්නේ මොකද්ද? කලින් එක තමයිනේ. Shall we go for a film? එතකොට අරයා කියනවා no, I don't really like going to the cinema. මම සිනමා වලට යන්න කැමති නෑ. Shall we go for a film කියලා මෙයා අහනවා. No, නැහැ. I don't really like. මම කැමති නෑ මේ ෆිල්ම් සිනමා වලට යන්න. Well then, හරි එහෙනම් let's go to the match. එහෙනම් match එක බලන්න යමු. Let's go to the match. Okay, fine. Where shall we meet? අපි කොහෙද meet වෙන්නේ? At the cafe in front of the gate, we have to buy something to eat. එතකොට ඔය විදිහට තමයි answers ටික එන්නේ. Dialogue completion එකක් ඔය තියෙන්නේ. Right? එතකොට අපි අද ඔය කතා කළේ පුතේ මේ we discussed ඔයාලගේ paper එකේ O level model question paper එකේ test 2 එකට අදාළව second question එකට අදාළ activities ටිකක් තමයි අපි ඔය අද කතා කළේ. මේකේ තව ටිකක් තියෙනවා 6 7 8 9 10 10ක් තව අපි කළේ කීයද පහයිනේ. There are 5 more. තව පහක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ discuss කරමු. We will discuss it on next day. Right. So මේවා හරි වැදගත්. It is very important in your English for your O level English, right? So අපිට අද තියෙන්නේ අන්තිමට අපි කිව්වා essay එකක් දෙනවා කියලා හැමදාම O level question paper එකට එන විදිහ essay එකක්. अंतिम प्रश्न वाला लास्ट क्वेश्चन ऐसे एक पार्ट අපිට මේ ප්‍රැක්ටිස් කරන්න බෑ පුතේ එක පාට මතක තියාගන්න බෑ එසේ එක ඒ නිසා ලියලා චුට්ටක් පාඩම් කරගන්න වෙනවා මේ එසේ එක හරි අපි බලමු අද මොකද්ද ටොපික් එක කියලා we will see what is the topic today yes write an essay on advantages and disadvantages of mass media mass media කියලා අපි කියන්නේ ජනමාධ්‍ය advantages and disadvantages of mass media ජනමාධ්‍යවල තියෙන වාසි සහ අවාසි ජනමාධ්‍ය කිව්වම අපිට ගන්න පුළුවන් newspaper television radio internet most of the things magazines ඒවා තියෙන වාසි අවාසි ගැන කතා කරන්නේ. එතකොට essay එක ලියද්දී අපෙන් අහලා තියෙනවා what is mass media? mass media කියන්නේ මොකක්ද? right. advantages and disadvantages of mass media. එතකොට අපි කියනවා මොනවද මේ mass media කියන්නේ? How it plays an important role. සමාජයේ මේකට තියෙන වැදගත්කම මොකක්ද? mass media ජනමාධ්‍යවලට. Its positive impacts ඒ කියන්නේ ඒකේ ධනාත්මක දේවල් වාසි negative impacts කියන්නේ අවාසි. එතකොට මෙන්න මේක තමයි පුතේ දීලා තියෙන essay එක මේ targeted essays. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අවුරුදු ගානක් තිස්සේ ආපු මාතෘකා තමයි වැඩිපුර ආපුව තමයි අපි මේ කතා කරන්නේ. මට කියන්න බෑ හරියටම මේකයි කියලා. නමුත් you have to practice. මේ ඔක්කොම මෙතන ගොඩක් තියෙනවා. මේ ඔක්කොම පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ටික වෙන් කරලා
මේ පොඩ්ඩක් කරුණු ටික සරල විදිහට මතක තියා ගන්න. right? එතකොට මාස් මීඩියා ගැන තමයි දීලා තියෙන්නේ. අමාරු වචනයක් තියෙනවා නම් ඩික්ෂනරි එකෙන් බලලා එහෙම ලොකු අමාරු වචනක් නැහැ. ඩික්ෂනරි එකකින් බලලා පොඩ්ඩක් ලියාගෙන පුළුවන් ටික මතක තියාගන්න. වචන 200ක් අපිට ලියන්න කියන්නේ 200 word essay එකක් තමයි ලියන්න කියන්නේ ඔයාලා පේපර් එකට. අඩු ගානේ වචන 150ක්වත් වෙන්න පොඩ්ඩක් essay එක මතක තියාගන්න. right? ඔව්. එතකොට එහෙම තමයි මෙතන මේක මම group එකට එවන්නම්. I will send this to the group. You can take it from the group and write. ලියන්න. group එකේ විතරක් තියලා වැඩක් නැහැ. print out එකක් අරගෙන හරි එහෙම නැත්නම් write ලියන එක තමයි වටින්නේ. ලියලා පොඩ්ඩක් මතක තියාගන්න කරුණු some points. Okay, so we discussed today prefixes and suffixes and test by test activities from question papers and the essay. right? අපි ඔයිට අමතරව writing activities උත් කරනවා. පුතේ grammar එකයි writing එකයි දෙක එකට පටල ගත්තොත් ඔයාලට එක දවසේ අමාරු නිසා තමයි grammar කරන දවසට grammar කරනවා, writing එකක් කරන දවසට writing එකක් කරන්නේ. right? Right. Okay. Then we are going to wind up the class. පොත් ගන්න බැරිද කවුරු හරි ඉන්නවා නම් WhatsApp message එකක් එවන්න address එකත් එක්ක නැත්නම් call එකක් දීලා කියන්න. පොත ඔයාලට දෙන්න අපි ලෑස්ති. register වුණේ නැති දරුවෝ ඉන්නවා නම් register වෙලා book list එක සහ කලින් කරපු lessons note ඉල්ල ගන්න පුළුවන්. right? Okay. So we are going to wind up the class then. Good night. Good night, teacher.